Right. Today we are going to talk about new lesson, new topic, fundamentals of a computer system. Fundamentals of a computer. මොනවද fundamentals කියන්නේ? computer එකක තියෙන මූලිකාංග. computer system එකක් හැදෙන්න ඕන basic components ගැන තමයි අපි මේ lesson එකේදී කතා කරන්නේ. ඉතින් මේකේදී අපි දේවල් ටිකක් ගැන බලනවා. features of a computer. computer එකක් කොයි වගේද වැඩ කරන්නේ? classification of computer. මොනවාද computers වර්ග? functions and devices of a computer system. computer system එකක් හැදෙන්න ඕන device මොනවාද? ඒවෙන් මොනවාද කරන්නේ? basic components of a computer. computer එක මූලිකාංග මොනවාද? computer ports and devices. computer වල තියෙන different ports මොනවාද? ඒවට high කරන්න තියෙන peripheral devices මොනවාද? and last one, computer networking. basic instruction එකක් ගැන අපි කතා කරනවා මේ network ගැන. advanced networking නෙමෙයි basic මේ network fundamentals ටිකක් ගැන අපි කතා කරනවා data communication and networking ගැන. එතකොට ওই ටික තමයි අපි දෙවෙනි lesson එකේදී තියෙන්නේ. මේකේ ගොඩක් theory තියෙනවා පාඩම් කරගන්න. exam එකටත් ගොඩක් ಜಾති කතා කරන්න තියෙන පාඩමක් fundamental of a computer system. Then our topic is fundamentals of a computer system. The මොකද්ද computer එකක් කියන්නේ? What is a computer? computer එකක් කියන්නේ electronic device එකක්. This device can be used to perform different type of mathematical and logical operations. හරි computer එකක් කියන එක අපිට පාවිච්චි කරන්න පුළුවන් mathematical විතරක්ම නෙමෙයි logical operations වලටත් computer එකක් පාවිච්චි කරන්න පුළුවන්. අර computer එකක් කියන්නේ electronic device එකක් කියන එක මතක තියාගන්න. දැන් අපි අර history එක ගැන පොඩ්ඩක් ආයෙ මතක් කරගත්තොත් මුල් කාලේ තිබ්බ ඒවට අපි කිව්වේ pre mechanical, ඊළඟට mechanical, ඊළඟට electromechanical and electronic. දැන් මේ කාලේ තියෙන හැම computer එකක්ම electronic කියන category එකේ තමයි develop වෙන්නේ. දැන් හැම computer එකක්ම electricity වලින් power up වෙන්න ඕන. ඊළඟට input වෙන data process කරලා information විදිහට out කරන්න ඕන. ඉතින් ඒ වගේ ඒවට තමයි අපි computer කියලා කියන්නේ. ඒතකොට computer එකක් කියන එක මේ කාලේ වෙනකොට essential device එකක්. හැමෝටම වගේ ඕන වෙන computer එක හැම කෙනෙක්ම වගේ පාවිච්චි කරනවා. paragraph. A computer is an electronic device which collect data, processes them according to the given instructions, and produce the meaningful output. New paragraph. Following are some features of good quality information. Sorry, good quality computer. අපි ඉන්ෆර්මේෂන් එක කැරක්ටරිස්ටික් ගැන කතා කරනවා වගේම තමයි කම්පියුටර් එක කැරක්ටරිස්ටික් ගැනත් කතා කරනවා. එතකොට human activities එක්ක අපි මොන හරි performance mathematical හරි එහෙම නැත්නම් logical මොන හරි performance මේ perform කරන්න ගියාම ඒකේ performance ගොඩක් අඩුයි compare කරනකොට computer system එකක් එක්ක. ඉතින් එහෙම බලද්දි තමයි අපි හොඳ computer එකක තියෙන්න ඕන characters විදිහට මෙන්න මේ දේවල් ගැන කතා කරන්නේ. First one, speed. හරි දැන් speed කිව්වහම
කම්පියුටර් එකක ස්පීඩ් එක සාමාන්‍යයෙන් මිනිහෙක් කරන වැඩකට වඩා ගොඩක් වැඩි වේගෙ. හරි ඒ හින්දා කම්පියුටර් එක කියන එක අපි ඉක්මනට වැඩක් කරගන්න ඕන තැනකට පාවිච්චි කරනවා. කම්පියුටර් takes only few seconds to perform calculations. හරි එයා ඉක්මනට දේවල් ප්‍රොසෙස් කරනවා. ඒකින්ද ඒක මිලි සෙකන්ඩ් ගණන් වලින් කරන හින්දා මිනිහෙක් ඒක කරනවට වඩා කම්පියුටර් එකේ ස්පීඩ් එක ස්පෙෂල් කැරක්ටර්ස් එකක් විදිහට කැරක්ටරිස්ටික් එකක් විදිහට අපිට කියන්න පුළුවන්. ඊළඟ එක තමයි accuracy. දැන් ස්පීඩ් එකයි accuracy එකයි කම්පෙයාර් කරද්දී දැන් කම්පියුටර් අවුට්පුට් එකක් highly accurate නේ. දැන් අපිට කම්පියුටර් එකෙන් එළියට ගන්න data එක අපි හොඳටම දන්නවා හරියටම හරි කියලා. නේද? අපිට කම්පියුටර් එකෙන් ඒ කියන්නේ අපි දැන් හිතන්නකෝ මොකක් හරි ෂොප් එකක අපි හිතමු කැෂියර් එයාගෙන් බඩු ගන්න ආපු අයගේ මේ ඒ අයිටම් ටික කොලයක ලියලා එකතු කරලා ආපු ආන්සර් එක හරිද කියලා බලන්න කැල්කියුලේටර් එකකට කැල්කියුලේටර් එකකින් ඒ ටික ගහලා බලනවනේ. ඉතින් එයා එහෙම කරන්නේ එයා අතින් හැදුවට වඩා එයාට ෂුවර් එකක් තියෙනවා කැල්කියුලේටර් එකෙන් ගහලා බැලුවාම ඒ ටික හරි කියලා. ඒ හින්දානේ එයා එහෙම කරන්නේ. නේද? එතකොට එයා අතින් හදුවට වඩා එයාට ෂුවර් කම්පියුටර් එකෙන් නැත්නම් කැල්කියුලේටර් එකෙන් හදලා බැලුවා මේක හරි කියලා. ඒතර ඇකියුරසි එක වැඩි හින්දා කම්පියුටර් ආන්සර් එක අපිට හරි රිලයබල්. තවත් කැරක්ටරිස්ටික් එකක් එතනම හැදෙනවා රිලයබිලිටි ඇකියුරසිත් එක්කම. දැන් ඔය ස්පීඩ් එකත් එක්ක ගත්තාම දැන් මම ඕගොල්ලොන්ට කිව්වොත් 1 කීයද කියලා එකතු කරලා කියන්න කියලා. ඕගොල්ලෝ ඒක නිකන් මං ආන්සර් එක මං ක්වෙස්චන් එක අහනකොටම ඕගොල්ලෝ ආන්සර් එක දෙනවා 2යි කියලා. 10යි 10යි කීයද આવොත් 20යි කියලා 100යි 100යි කීයද આવොත් 200යි කියලා 10යි 10යි කීයද આવොත් 2000යි කියලා 1 මිලියන් 1 මිලියන් આવොත් 2 මිලියන් කියලා කියනවා ඕගොල්ලෝ ටක් ගාලා. හැබැයි මම කිව්වොත් 73යි 44යි එකතු කරන්න කියලා එකපාරම ඕගොල්ලන්ට අර වගේ ඉක්මනට උත්තරේ එන්නේ නැහැ. ඒ කියන්නේ කැල්කියුලේෂන් එකදී අපිට number of digit කියන එක වැදගත් නෑ. මොකද අපි ගණන් හදන්නේ logically. 1යි 1යි 2 උන හින්දා තමයි මම 1 මිලියන් 1 මිලියන් 2 මිලියන් කියලා කියන්නේ. ඒක මගේ ඔළුවේ තියෙන 1 1 2නේ කියන එක. තේරුණානේ? දන්නේ ඒ concept එකට තමයි මම අරගත් හදන්නේ. දැන් අපිට 10න් එකක් වැඩි කරන්න 10න් මොනවා හරි නම්බර් එකක් වැඩි කරන්න කිව්වම අපි අගට බිංදුව දාගන්න වැඩක් කරන්නේ. ඒවා ඔක්කොම logically mathematical representation. තේරුණා නේද? අපිට හැම එකක්ම maths වල තියෙන ඔක්කොම procedure පාවිච්චි කරලා කරන්න බෑ. එහෙම කරනකොට අමාරුයි. ඒ හින්දා මිනිස්සු මේ අලුත් logical technique හදාගෙන තියෙනවා maths වලට. දැන් අපිට circle එකක් දිහා බලලා ඒකේ area එක නිකන් කියන්න බෑනේ. අපි ඒකට මොනවා හරි formula එකක් පාවිච්චි කරන්න ඕනේ. එතකොට ඒක logical attachment එකක්නේ. හැබැයි කම්පියුටර් එක නැත්තම් කැල්කියුලේටර් එක කියන එක ගත්තොත් එයාට 1යි 1යි එකතු කරන්න යන වෙලාවම තමයි CI CA එකතු කරන්න යන්නේත් එයාට දැන් අපි හිතමුකෝ නිකන් රැන්ඩම් නම්බර් දෙකක් දුන්නා කියලා එයා ඒ ටික ඔක්කොම අර වෙලාවෙම එකතු කරනවා. අපිට ඒවට වෙලා යනවා. ඒතකොට ස්පීඩ් එක කියන්නේ ඒක. හරි එතකොට අපිට වඩා ගොඩාක් ස්පීඩ් එක වැඩි කියන එක අපිට කියන්න පුළුවන් හොඳටම කම්පියුටර් එක. මොකද එයාට මිලිසෙකන්ඩ් ගානකින් මොනවා හරි ඒ ටාස්ක් එකක් perform කරන්න පුළුවන්. එතකොට ස්පීඩ් එක ඇකියුරසි එක වගේම තමයි එහෙනම් තව එකක් උතන්ට ඇටච් කරගන්න පුළුවන් ඕගොල්ලන්ට ඇඩිෂනල් කැරක්ටරිස්ටික් එකක් රිලයබිලිටි. විශ්වාසනීය බවත් වැඩි ස්පීඩ් එක වැඩි වෙනකොට ඇකියුරසි වැඩි වෙනකොට ඔටෝමැටිකලිම රිලයබිලිටි වැඩි වෙනවනේ. ඊළඟ එක තමයි efficiency. දැන් ඇත්තටම කම්පියුටර් සිස්ටම් එකක් හරි efficient නේ. කම්පියුටර් එකක් කවදාවත් මහන්සි කියන්නේ නැහැ. එයාට පැය 8ක් පැය 12ක් වැඩ කරලා ඇති වෙන්නේ නැහැ. වොෂ්රූම් යන්න ඕන වෙන්නේ නැහැ. හැබැයි සර්විස් මේන්ටේනන්ස් හරියට වෙන්න ඕන. දැන් කම්පියුටර් එකක් මොටිවේට් කරන්න කියලා අපිට බෝනස් දෙන්න ඕන, ට්‍රිප් එකක් යන්න ඕන. ඒ වගේ දේවල් නැහැනේ. හැබැයි හියුමන් වර්ක් ෆෝස් එකක් තියෙන තැනක HR මැනේජ්මන්ට් එකට සෑහෙන දේවල් කරන්න වෙනවා අර ස්ටාෆ් එක මොටිවේට් කරන්න. සැලරි දෙන්න ඕන නේද? ඒගොල්ලොන්ට
එක එක ෆීචර්ස් ඔය දීලා තියෙන ඔෆිස් වල ඒකනේ යුනිෆෝම් දෙන්න ඕන වැඩ ගොඩයි. එතකොට එෆිෂන්සි අතින් ගත්තාම කම්පියුටර් එකක් අනික හැම සිස්ටම් එකකටම වඩා ගොඩක් ඉස්සරහින් ඉන්නවා. ඒකින්ද එයාට 24 hour සර්විස් ටයිම් එකක් තිබ්බත් එයා ඒක කරනවා. හරි එතකොට කම්පියුටර් එක අද දීපු ඇකියුරසි එකම තමයි තව සතියක් එක දිගට වැඩ කරත් යූසර්ට දෙන්න. ඉතින් එහෙම දෙන්නේ නැති වෙන්න බලපාන හේතු තියෙනවා ඒ ටෙක්නිකල් ඉෂුස්. ඒවා අපි මෙතනදී අමතක කරලා දාමුකෝ ටෙක්නිකල් ඉෂුස් කියලා දෙයක් නැහැ කියලා හිතාගෙන අපිට කියන්න පුළුවන් කම්පියුටර් එකේ එෆිෂන්සි ගොඩක් වැඩි කියලා. ඊළඟ එක තමයි versatility. දැන් කම්පියුටර් එකක් අපිට පාවිච්චි කරන්න පුළුවන් ඕන වැඩකට. එකපාර වැඩ ගොඩක් කරගන්න versatility අපි කියනවා බහු කාර්ය බව. දැන් ලෝකේ මිනිස්සු ඉඳලා තියෙනවා සමහර මල්ටි ටාස්කින් කරන්න පුළුවන් අය. හැමෝටම බෑ ඒ වැඩේ. දැන් මම එකපාරක් දැක්ක එක මිනිස්සෙක් ඉඳලා තියෙනවා. එයාට අත් දෙකෙන් කොළ දෙකක එකපාර ගණන් දෙකක් හදන්න පුළුවන්. එකපාර. දැන් එතකොට එයා ඇත්තටම සුපර්මෑන් කෙනෙක් වගේ කෙනෙක්. ඒක සුපිරි වැඩක්. නේද? මේ වැඩේ සාමාන්‍යයෙන් තියා අපිට හිතන්න තමාරු වැඩක් අත් දෙකෙන් අපිට මේ වැඩ දෙකක් තියා අපිට අනික් අතින් අකුරක්වත් ලියා ගන්න පුළුවන්ද කියන්නකො. හරි අමාරුයි. එක අතකින් විතරයි ලියන දේකුත් ලියන්නේ. ඉතින් ඒ වැඩේ මිනිහෙකුට එහෙම කරාම මිනිහෙක් එයා නිකන් අපි සෑහෙන වැඩක් කරපු කෙනෙක් විදිහට තමයි හිතන්නේ. ඉතින් කම්පියුටර් එක වැඩ දෙකද කරන්නේ නැහැ. එයා දහස් ගණනක් වැඩ එකට කරනවා. versatility එක ගත්තොත් ගොඩාක් වැඩි කම්පියුටර් සිස්ටම් එකක. ඊළඟ characteristic එකට ලියා ගන්න ඕන versatility. There is speed, accuracy, reliability, efficiency, versatility. And next one, storing and retrieving. දැන් සාමාන්‍යයෙන් අපි යූසර් කෙනෙක් ගත්තොත් මිනිස්සෙක් හියුමන් ප්‍රොසෙස් එකකදී අපිට ඒ ප්‍රොසෙස් එකේ මොනවා හරි දේවල් මතක තියාගන්න ඕන නම් අපි ඒක කොලයක හරි ලියලා තියාගන්න ඕන. අපිට මතක හිටින්නේ නැහනේ. දැන් ගිය සතියේ නැත්නම් ගිය මාසේ අපිට උගන්වපු එසේ එක අපිට මතක නැත්නම් අපි ඒක ලියලා තියාගෙන එක්සෑම් කිට්ටු වෙනකොට ආයේ එසේ එක බලලා තමයි මතක් කරගන්නේ. අපිට මෙච්චර කාලයක් උගන්වපු ඔක්කොම ඒවා අපේ ඔළුවේ තියාගෙන ඉන්නේ අපි. ඒවා අපි ඔක්කොම මොනවා හරි රයිටින් බුක් වලට දාගෙන තියාගන්නවා. ඉතින් එහෙම කරගෙන ඉන්නේ අපේ ස්ටෝරේජ් කැපබිලිටි එක ගොඩක් අඩු හින්දා. ගොඩක් අඩුයි කියන්නේ අපිට එහෙම තියාගෙන ඉන්න හරි අමාරුයි. අපිත් එක්ක ගොඩක් අපි තව එක එක වැඩ කරන හින්දා අපිට ඒ කරන හැම වැඩේම ගැන කොහොම ඩීටේල් සේව් කරගෙන තියාගන්න බෑ අපේ. ඒ වගේම තමයි රිට්‍රීවිනුත් ඕන වෙලාවට මිනිහෙකුට ගන්න බෑ ඔළුවේ තියෙන ඒවා. ටිකක් කල්පනා කරන්න ඕනේ, හිතන්න ඕන. අපි එක්සෑම් එකකට ගියාම අපිට රිට්‍රීවිං ගැන තමයි හිතන්න තියෙන්නේ. අපි ඉගෙන ගත්තා ස්ටෝර් කරපුවා කොහොමද ආපහු ගන්නෙ. දැන් කම්පියුටර් එකක් එහෙම නැහැ. කම්පියුටර් එකක් කරන හැම වැඩක්ම ලේසියෙන් ස්ටෝර් කරගන්නවා, ලේසියෙන්ම රිට්‍රීව් කරලා දෙනවා. ඒ හින්දා කම්පියුටර් එකේ ස්ටෝරිං ඇන්ඩ් රිට්‍රීවිං කැපබිලිටි එකත් ගොඩක් වැඩි හියුමන් සිස්ටම් එකක් එක්ක කම්පෙයාර් කරනකොට. මේ ගොඩක්ම මේ කම්පියුටර් එකක කැරක්ටරිස්ටික් ගැන අපි කම්පෙයාර් කරන්නේ හියුමන් සිස්ටම් එකත් එක්ක. මොකද එක්කෝ හියුමන් බේස් සිස්ටම් එකක් නැත්නම් කම්පියුටර් බේස් සිස්ටම් එකක්නේ සිස්ටම් හැදෙන්න පුළුවන්. එතකොට හියුමන් බේස් සිස්ටම් එකක නැති කම්පියුටර් බේස් සිස්ටම් එකක තියෙන දේවල් තමයි අපි කැරක්ටරිස්ටික් කියලා කියන්නේ. හරි එතකොට ඔන්න ඔය පොයින්ට් 6 අපිට කැරක්ටරිස්ටික් විදිහට අඳුර ගන්න පුළුවන් ස්පීඩ්, accuracy, reliability, efficiency, versatility and storing and retrieving capability. ඊළඟට අපි අලුත් ටොපික් එකකට යමු. Classification of computers. What is meant by classification? වර්ගීකරණය classification කියන්නේ. බෙදන්න පුළුවන් අපිට කම්පියුටර් වර්ග මෙන්න මේවා තියෙනවා කියලා. එතකොට මේ classification අපි categories තුනකට classify කරනවා according to size, according to technology and according to purpose. textbook එකේ දෙකයි තියෙන්නේ අපි තුනක් ගැන කතා කරනවා. එතකොට classification එකේදී මම මෙන්න මෙහෙම classification එක ගැන ඔයගොල්ලන්ට කියන්නම්. classification of computer. එතකොට කම්පියුටර් එක අපිට classify කරන්න පුළුවන් according to size, according to technology
and according to purpose. Purpose එක ඕගොල්ලොන්ගේ textbook එකේ නැහැ හරි. according to purpose. size එක ගත්තාම අපි ඇත්තටම බලන්නේ physical size එක. එතකොට ලොකුම කම්පියුටර් වර්ගයේ ඉඳලා චූටිම කම්පියුටර් වර්ගයට අපිට කම්පියුටර් ක්ලාසිෆයි කරන්න පුළුවන්. මේ කම්පියුටර් ක්ලාසිෆිකේෂන් ගොඩක් වෙලාවට ඕන වෙන්නේ අපි මේ ලෝකේ පාවිච්චි කරන කම්පියුටර්ස් අපිට වර්ග කරන්න වෙනවා එක එක වර්ගවලට. එතකොට සයිස් එක එක්ක වර්ග කරද්දී අපිට සුපර් කම්පියුටර් කියලා කැටගරි එකක් හම්බ වෙනවා. මේන් ෆ්‍රේම් කියලා කැටගරි එකක් හම්බ වෙනවා. මිනි ෆ්‍රේම් කියලා එකක් හම්බ වෙනවා. and micro computer කියලා කැටගරි එකක් තියෙනවා. There are 4 sizes available: super, mainframe, mini-frame, and microcomputer. Another one, classification of computer according to technology. There are 3 types of technology. First one, analog computer, analog technology. Second one, digital computer, digital technology. And third one is hybrid technology. hybrid කියලා අපි කියන්නේ අපි ඒව ගැන බලමු. Third one, classification of computer according to purpose. එතකොට ඒකෙදී අපිට කම්පියුටර් එක පාවිච්චි කරන්නේ මොන වගේ දෙයකටද? purpose එක බලලා අපිට classify කරන්න පුළුවන්. general purpose and special purpose. මොන classification එක. අර computer classify කරන්න පුළුවන් according to size, classification according to technology, and classification according to purpose. The computers that we use can be divided into 3 different types. First one, classification of computer according to physical size. Right, A classification එකේදී size එක බේස් කරගෙන අපි classify කරනකොට අපිට හම්බ වෙන පළවෙනිම කම්පියුටර් කැටගරි එක තමයි සුපර් කම්පියුටර්. දැන් මොකද්ද මේ සුපර් කම්පියුටර් එකක් කියන්නේ? අනික් කම්පියුටර්ස් කෙසේ වෙතත් සුපර් කම්පියුටර් එකක් කිව්වම ඒක සුපර් පවර් එකක් තියෙන කම්පියුටර් එකක් වෙන්න බෑ. දැන් සුපර්මෑන් කිව්වම අපි දන්නවනේ. normal man කෙනෙකුට වඩා සුපර්මෑන් සුපර් පවර් තියෙන එකක්. ඒතර සුපර් කම්පියුටර් එකකුත් සුපර් පවර්. සාමාන්‍යයෙන් සුපර් කම්පියුටර් එකක් ස්පීඩ් එක, ස්ටෝරේජ් කැපබිලිටි එක, මෙමරි කැපැසිටි එක, ප්‍රයිස් එක, රිලයබිලිටි එක, ඇකියුරසි එක හැම කම්පියුටර් එකටම වඩා වැඩි. ඉතින් බේස් කරගන්නේ ෆිසිකල් සයිස් එක. එක්සැම්පල් එකක් විදිහට ගත්තොත් ඔය IBM කියන කෝපරේෂන් එක ඔයගොල්ලෝ අහලා ඇති. IBM ලගේ තියෙනවා සමිට් කියලා සුපර් කම්පියුටර් එකක්. මේ සුපර් කම්පියුටර් එක ස්ක්වෙයාර් ෆීට් 5000කට වඩා ලොකු කම්පියුටර් එකක්. ස්ක්වෙයාර් ෆීට් 5000ක් විතර වගේ ලොකුයි කියලා කියනවා. මේ කම්පියුටර් එකේ ඔයගොල්ලෝ දන්නවනේ ප්‍රොසෙසර් එක කියලා එකක් පාවිච්චි කරනවා කම්පියුටර් වලට. දැන් සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන කම්පියුටර් 100ක් විතර, normal කම්පියුටර් 100ක් විතර එක දිගට වැඩ කරනවා කියලා හිතන්නකෝ. 100ක්ම එක දිගට වැඩ කරනවා කියලා හිතන්න. දවසක් නෙමෙයි, ඉතින් අවුරුද්දක් කියලා හිතන්න. අවුරුද්දක් කම්පියුටර් 100ක් වැඩ කරනවා. වැඩ කරලා කරගන්න ප්‍රොසෙස් ටික සුපර් කම්පියුටර් එක සෙකන්ඩ් එකකදී කරගන්නවා. ඒකයි සුපර් කම්පියුටර් කියලා කියන්නේ. ඒකේ සුපර් පවර් එකක් තියෙනවා. ඉතින් මේ සාමාන්‍යයෙන් අපි ගාව තියෙන කම්පියුටර්ස් වල තියෙන්නේ quad core වගේ ටෙක්නොලොජි. දැන් dual core ඔයගොල්ලෝ අහලා තියෙන නම් dual core, quad core, octa core ඔන්න ඔය වගේ දේවල් තමයි තියෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපේ කම්පියුටර් එකේ තියෙන ඔය dual core වල කියන්නේ මේ ප්‍රොසෙසර් එක ඇතුලේ separate processing unit දෙකක් dual core කියන්නේ. වෙන වෙනම දෙකක් තියෙනවා. එතකොට ඒ දෙක පාවිච්චි කරලා ප්‍රොසෙස් කරනවා. දැන් quad core කිව්වම 4ක්, octa core කිව්වම 8ක්, hexa වුණොත් 16ක් ඒ වගේ. ඉතින් මේ
IBM Summit එකේ processors ගැන කතා කරනකොට ඒකේ තියෙනවා කියලා කියන්නේ 22 core processors. 22 core processor 9260ක් විතර. මේක ගැන වැඩිපුර ඩීටේල් මං මේ අපේ challenge IT Facebook page එකේ දාලා තිබුණා මේක ගැන ආටිකල් එක. 22 core processors 9000 ගාණක් තියෙනවා මේක ඇතුලේ 9000 ගාණක්. ඊළඟට මේකේ මේ CPU නේ 22 core CPU මේ central processing unit. මේවා තියෙනවා graphical processing unit කියලා. අපි ඔය කියන්නේ VGA card එකක් හයි කරගන්නවා කියලා. ඒ GPU add කරගන්නකොට එහෙම කියන්නේ. එතකොට Nvidia GPU 27000කට වැඩිය තියෙනවා මේ කම්පියුටර් එක ඇතුලේ. Nvidia GPU more than 27000. ඊළඟට සාමාන්‍යයෙන් මේ සුපර් කම්පියුටර් වල ස්පීඩ් එක මයින්නේ අපි මයින්නවා වගේ ගිගහර්ට්ස් කියන මෙෂර්මන්ට් යුනිට් එකෙන් නෙමෙයි. අපි නම් කම්පියුටර් එකක් මයින්නේ ස්පීඩ් එක දැන් අපි ගාව තියෙනවා නම් 3 GHz. දැන් මගේ PC එකේ ස්පීඩ් එක චෙක් කරොත් ඒ වගේ ගාණක් ඇති. හරිද? අපි බලනවානේ අර this PC properties කියලා බලන්න පුළුවන් නේ අපිට GHz ගාණ කීයද කියලා. ඒතර ඒක බලා ගන්න පුළුවන්. this PC right click කරලා properties බැලුවොත් හරි අපිට computer properties display වෙනවනේ. එතකොට දැන් මේකේ තියෙනවා 2.5 GHz කියලා මගේ පෙන්නන්නේ. හරි. එතකොට දැන් අපි සාමාන්‍යයෙන්ම ඉන්නේ GHz වලින්. ඒකයි මම කිව්වේ. මේවැ මනින්නේ ඒගොල්ලෝ පාවිච්චි කරනවා යුනිට් එකක් flop. floating point operation per second. flops කියන යුනිට් එකෙන් තමයි මයින්නේ. එතකොට මේ කම්පියුටර් එක ගිගා petaflop 56 pflop කියලා තමයි කියන්නේ. හරිද? එතකොට ලොකු ඒක අපිට ඒක හිතා ගන්නවත් බැරි තරම් processing speed එකක්. ඊළඟට දැන් මේ වගේ කම්පියුටර් එකක heat generating ගොඩක් වැඩි. ගොඩක් heat වෙනවා. ඉතින් ඒකින්ද හොඳ cooling system එකක් පාවිච්චි කරන්න ඕන. මේ කම්පියුටර් එකේ තියෙන water cooling system එකක්. water cooling system එකක් කියන්නේ radiator එකක් එක්ක ඔය vehicle වල cooling system එකක් වගේ තමයි තියෙන්නේ. සාමාන්‍යයෙන් මේකේ මේ water cooling system එකේ බට ටික පිරෙන්නම water 16000 ලීටර් ෆිල් කරන්න ඕනලු මේ කම්පියුටර් එකේ තියෙන අර ඒ බට ටික පිරෙන්න. ඉතින් හිතන්න කොච්චර ලොකු කැපැසිටි එකක් ඒකේ කූලින් සිස්ටම් එකේම තියෙනවද කියලා. ඊළඟට මෙයාගේ power consuming බැලුවොත් මෙයා සාමාන්‍යයෙන් 14 මෙගාවොට් විතර power consuming එකක් තියෙන කම්පියුටර් එකක් කියලා කියනවා. 14 මෙගාවොට් කිව්වට ලොකු අයිඩියා එකක් ඔයගොල්ලන්ට එන්නේ නැහැ නේ එකපාර. 14 මෙගාවොට් කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දන්නවනේ අපේ කැලණිතිස්ස පවර් ස්ටේෂන් එක. ඔය පෑලියගොඩ පාලමෙන් යනකොට අපිට පවර් ස්ටේෂන් එකක් පේන්න තියෙන්නේ. ඒ පවර් ස්ටේෂන් එකේ පීක් වොලියුම් එක, පීක් කැපැසිටි එක 20 මෙගාවොට් විතර. සාමාන්‍යයෙන් ඒක මැක්සිමම් යූස් කරන්නේ 14 17 මෙගාවොට් වගේ. වැඩිපුර පාවිච්චි කරන්නේ ඔච්චර. ඔය මේ ලීක් වෙන ඒවා රෝමේවා අයින් කරාම. එතකොට මේ පවර් ස්ටේෂන් එකෙන් සෑහෙන කරන්ට් එකක් ගම්පහ කොළඹ දිස්ත්‍රික්ක වලට ඕන වෙනවා. හිතන්න මේ IBM සමිට් එක ලංකාවේ හයි කරොත් එහෙම ගම්පහට කොළඹට කරන්ට් එක දෙන්න මදි වෙනවා කරන්ට් එක. එච්චර පවර් කන්සියුමින් එකක් මේකේ තියෙනවා. හිතා ගන්න පුළුවන් නේද මේක කොච්චර ලොකු කම්පියුටරයක්ද කියලා. දැන් මොකටද මේ වගේ හදන්නේ එතකොට? මේ වගේ කම්පියුටර් ඇයි හදන්න වෙන්නේ? මේ කම්පියුටර් වලින් ගොඩක්ම මේ හරි සෑහෙන ලොකු කම්ප්ලෙක්ස් කැල්කියුලේෂන් වගේ දේවල් සයන්ටිෆික් ඇප්ලිකේෂන් රන් කරන්න ඔය NASA වගේ ලොකු ඉන්ස්ටිටියුට් මේවා පාවිච්චි කරනවා. යුනිවර්සිටිස් වල උනත් තියෙන්න පුළුවන්. එතකොට මේකෙදි අපි අර හිස්ටරි එකේදී දැක්ක ක්‍රේ කියන සීරීස් එකෙන් තමයි සුපර් කම්පියුටර් එක ඉස්සෙල්ලාම හැදුවේ කියලා. ක්‍රේ 1 සුපර් කම්පියුටර් එක. හරි ඉතින් ක්‍රේ 1 එකෙන් පස්සේ ඇමරිකාව චීනේ ගොඩාක් සුපර් කම්පියුටර් හදලා තියෙනවා. IBM සමිට් එකට කලින් චයිනා තයින්හේ කියන එක තමයි තයින්හේ 2 කියලා සුපර් කම්පියුටරයක් තමයි ලොකුම සුපර් කම්පියුටර් විදිහට තිබේ. දැන් IBM සමිට්.
ඉතින් මාරුවෙන් මාරුවට චීනය ඇමරිකාවේ දෙකේම සුපර් කම්පියුටර්ස් හදනවා. සුපර් කම්පියුටර් කියන જાතිය ඉතින් නිකන් පොඩි ඕගනයිසේෂන් එකකට පාවිච්චි කරන්න බෑ. එහෙනම් අපේ ටොපික් එක සුපර් කම්පියුටර්. These computers have higher computing power, large in size, and more expensive than other computers. These are used for scientific, engineering functions, and to solve complex mathematical problems. Example, IBM Summit. ඉතින් ඔයගොල්ලන්ට Google කරලා හොයන්න පුළුවන් තව જાති. සුපර් කම්පියුටර් ගැන වැඩිපුර ඔයගොල්ලෝ හොයලා බලන්න. Second one, mainframe computer. What is the mainframe computer? The super computer තරම් ලොකු නෑ mainframe. දැන් ඔයගොල්ලෝ ටෙක්ස්ට් බුක් එකේ බැලුවොත් ඔයගොල්ලන්ට පේනවා සුපර් කම්පියුටර් එකකට ඉමේජ් එකක් දීලා තියෙනවා. රැක් මවුන්ටඩ් තමයි මේ සුපර් කම්පියුටර්ස් තියෙන්නේ. ඔය බිල්ඩින් එක පුරාම සුපර් කම්පියුටර් තියෙනවා. එතකොට සුපර් කම්පියුටර් මේ විදිහට රැක්ස් ලොකු රැක්ස් ගොඩක් එකතු කරලා තමයි හදලා තියෙන්නේ. හරි. මේන්ෆ්‍රේම් කියන්නේ මේ එක රැක් එකක් විතර කම්පියුටර් එකක්. අච්චර ලොකු නෑ. එච්චර ප්‍රොසෙසිං ස්පීඩ් එකක් නෑ, එච්චර ප්‍රයිස් එක නෑ. ඔක්කොම ඊට වඩා අඩුයි. මේක කනෙක්ට් වෙලා තියෙනවා ටර්මිනල්ස් ගොඩකට හැබැයි. මොකද මේ ටර්මිනල්ස් ගොඩක් කියලා කියන්නේ? එක්සැම්පල් එකක් විදිහට ගත්තොත් අපි හිතමු මේ BOC head office. BOC HO. BOC head office එකේ තියෙන සුපර් කම්පියුටර් එක දැන් මෙතන තියෙනවා කියලා හිතන්න BOC ගම්පහ, මෙතන BOC යක්කල, මෙතන BOC කඩවත branches තියෙනවා කියලා හිතන්න. මේ BOC head office එකේ ඉඳලා separate cable එකක් ගම්පහට එනවා, කඩවතට යනවා, යක්කලට යනවා. ඒ විදිහට හැම තැනටම head office එකේ ඉඳලා cable ගිහින් තියෙනවා. දැන් ගම්පහ branch එක ඇතුලේ වෙනම කම්පියුටර් නෙට්වර්ක් එකක් තියෙනවනේ. කම්පියුටර්ස් ගොඩාක් තියෙනවනේ. මේවා ඔක්කොම interconnected with BOC head office through මෙන්න මේ mainframe computer එක. හරිද? ඔක්කොම computers මේ mainframe එක through එකට connect වෙලා තියෙනවා. දැන් මොකක්ද තියෙන advantage එක? මේ මොන කම්පියුටර් එකකින් මොන જાතියක ඇක්ටිවිටි එකක් කරත් කන්ට්‍රෝල් කරන්නේ මෙන්න මෙයා. centralized controlling තියෙනවා මේකෙදි. සේව් වෙන්නේ මේකේ. දැන් මතකද එකපාරක් රත්නපුර ටවුන් එක සම්පූර්ණයෙන්ම යට වුණා ගම් වතුරට. හිතන්න ඒ යට වුණ පාර මේ වොච් ටවර් එකේ උඩ මේ ක්ලොක් ටවර් එකේ උඩ වහලේ විතරයි පේන්න තිබුණේ. එතනට එනකම් වතුර යට වෙලා. දැන් හිතන්නකෝ එතකොට රත්නපුර BOC එකට මොකද උනේ කියලා. රත්නපුර BOC එක සම්පූර්ණ වතුරෙන් යට වෙලා දැන්. දැන් අර data කම්පියුටර් වල ස්ටෝර් කරලා තිබ්බනම් එහෙම රත්නපුර බැංක් accounting account holders ලගේ detail ඔක්කොම ඒ ගම් වතුරෙන් හානි වෙනවා. හැබැයි ඒගොල්ලෝ එහෙම නෙමෙයි ඒක කරන්නේ. මේ head office එකේ තියෙන server එක මේවට කියන්නේ ඇත්තටම server කියලා. මෙන්න මේ server එකට මේ හැම කම්පියුටර් එකකින්ම දාපු detail update වෙලා මේකේ තමයි තියෙන්නේ. දැන් කවදා හරි දවසක BOC රත්නපුර ආයේ recover කරලා මේ network එකට connect කරපු ගමන් තිබ්බ වගේම data ටික අපි එකට කියනවා synchronize වෙනවා කියලා. එහෙම කරගන්න පුළුවන්. ඉතින් mainframe පාවිච්චි කරන්නේ අන්නේ වැඩේට. ලොකු කම්පැනි වලට තමයි mainframe එකක් maintain කරගෙන යන්න පුළුවන්. මොකද මේකේ maintaining වලට ටිකක් cost එක වැඩි super වල වගේම තමයි. දැන් mainframe computer එකක් අපිට හදා ගන්නවා නම් කඩේ ගන්න නෑ ගිහිල්ලා අපි දැන් Unity Plaza එකේ Abans එකේ mainframe හොයන්න ගියාට එහෙමම හම්බ වෙන්නේ නෑ අපිට mainframe. mainframe නැත්තම් මේ server category එකක් අපිට හදවන්න වෙනවා අපේ requirement වලට. එතකොට ඔය HP
ඩෙල් IBM වගේ ෆේමස් කෝපරේෂන් තියෙනවනේ. මෙන්න මේගොල්ලොන්ට කිව්වහම මේගොල්ලෝ අපේ රික්වයර්මන්ට් ටික බලලා ඩිසයින් කරලා මේන් ෆ්‍රේම් එක මවුන්ට් කරලා දෙනවා. ඉතින් ඒකේ සර්විස් මේන්ටේනින් වලට අපිට වෙනම ටීම් එකක් හදන්න වෙනවා. ඉතින් ඒක ඇත්තටම එක්ස්පෙන්සිව් වැඩක්. හැබැයි ඉතින් අපේ ඒ ටාස්ක් ටික කරගන්න නම් මේන් ෆ්‍රේම් එකක් ඕන වෙන්න පුළුවන්. ලියගන්න මේන් ෆ්‍රේම් කම්පියුටර්. These have relatively less physical size, computer power, and less expensive than the supercomputers. Through mainframe computers, a number of users within bracket terminals get connected to one computer. These are used in large scale businesses like bank. ඊළඟ කැටගරි එක තමයි mini frame computer. Mini frame, also known as mini computer. Mini frame කිව්වහම ඒක main frame තරම් ලොකු නෑ. දැන් බැංකින් නෙට්වර්ක් එකක් වගේ ලොකු නෙට්වර්ක් එකක් නැති අයට main frame එකක් maintain කරන එක පාඩුයිනේ. හරි, එතකොට පාඩුයි කියලා කියන්නේ දැන් ලොකු main frame එකක් maintain කරගෙන යනකොට ඒකේ වෙනම maintaining team එකක් එහෙම ඉන්න එපා. ඉතින් ඒ වැඩේ නවත්ත ගන්න මිනි ෆ්‍රේම් කියලා જાතියකුත් හදනවා. මිනි ෆ්‍රේම් එක මේන් ෆ්‍රේම් එක තරම් ලොකු නෑ. එච්චරයි වෙනස. හරි, මේන් ෆ්‍රේම් එක තරම් ලොකු නෑ. ඒක පොඩි එකක්. හැබැයි ඒකෙත් අර විදිහටම කම්පියුටර් ගොඩක් එකට කනෙක්ට් කරන්න පුළුවන්, සෙන්ට්‍රලයිස් කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඉතින් ඒක මේ පොඩි කම්පැනිස් වලට ලොකු ඇඩ්වාන්ටේජ් එකක්. ඒකට ලියා ගන්න. These are lower in physical size, less powerful, and less expensive than mainframe computer. A few users get connected to the central computer, and through a few terminals share data and information. These are also used in medium scale business. අන්තිම කම්පියුටර් කැටගරි එක තමයි මයික්‍රෝ කම්පියුටර්. මයික්‍රෝ කම්පියුටර් කියන්නේ අපි පාවිච්චි කරන කම්පියුටර් වලට ඔක්කොම පොඩි කම්පියුටර් කැටගරීස් යන්නේ මයික්‍රෝ වලට. එතකොට මයික්‍රෝ කම්පියුටර්ස් ගත්තාම ඔය ලැප්ටොප්, ඩෙස්ක්ටොප්, ටැබ්ලට් PC, මොබයිල් ෆෝන් ඔක්කොම මයික්‍රෝ කැටගරි එකේ තියෙනවා. ඒකට ලියා ගන්න. Microcomputer is small, less speed and less expensive computer than other computer. Example, laptop, desktop, smartphone, tablet PC,
රයිට් අපි මේ බැලුවේ size එකත් එක්ක classify කරේ කොහොමද කියලා. ඊළඟ topic එක තමයි classification of computer according to technology. කොහොමද technology එකත් එක්ක classify කරන්නේ? මොනවාද තියෙන technologies? දැන් technologies විදිහට analog digital කියලා technology දෙකක් ගැන අපිට කතා කරන්න පුළුවන්. අපි example බලමු. දැන් analog කියන එකට අපි analog signal එකක් ගත්තොත් analog signal එක මෙන්න මේ වගේ. ඔය වගේ wave එකක් තියෙන්නේ. digital signal එකක් ගත්තොත් ඒක තියෙන්නේ ඔන්න ඔය වගේ. ඒ කියන්නේ analog signal එකක් 0 to මොකක් හරි value එකකට යන්න වෙලාවක් ගන්නවා මේ. හැබැයි digital signal එකක් 0 ඉඳලා දැන් මෙතන 0 ඉඳලා 1 වෙන්න වෙලාවක් යන්නේ නැහැ. ඒක හරි speed. අපි example එකක් ගමුකෝ. speedometer එකක් ගැන හිතන්න. vehicle එකක. එතකොට ඒක 0 to අපි හිතමුකෝ 160 වෙනකන් තියනවා කියලා. ඔහොම තියනවා. measurement තියනවා මේ වටේට හරි. දැන් අපි වාහනේ යන්න පිටත් වෙලා ඇක්සලරේට් කරනකොට මේක දැන් අපි එහිමිට ස්පීඩ් එක වැඩි වෙනකොට මේ කටුවත් එහිමිට වැඩි වේගන ගිහිල්ලා අපි දැන් යන්නේ ස්පීඩ් එකේ පෙන්නනවා. දැන් කටුව තියෙන්නේ 60 කියලා හිතන්නකො. අපෙන් කවුරු හරි ඇහුවොත් ස්පීඩ් එක කීයද කියලා අපි කියන 60යි. 60ට ගියේ. දැන් මේක 60 නෙමෙයි සමහරවිට 59 වෙන්නත් තිබුණා. අපිට නිකන් 60 වගේ ඉලක්කම ළඟ තිබුණ හින්දා අපිට 60යි කියලා කියන්න පුළුවන්. හැබැයි ඕක 61 60 පැනලා චුට්ටක් ගිහිල්ලා තියෙන්නත් තිබ්බනේ. 61 වගේ වෙන්නත් තිබුණා සමහරවිට 59 නෙමෙයි 61 වෙන්නත් තිබුණා. ඒ වගේම තමයි දැන් මම වාහනේ යන්න පටන් ගත්තාම මේක ටික බිංදුව 1 2 3 4 5 6 7 8 ඔක්කොම පහු කරගෙන තමයි 60ට එන්නත් ඕන. බිංදුවේ ඉඳලා 60ට එනකොට ඇනලොග් සිග්නල් එකක බිංදුවේ ඉඳලා 60 වෙනකන් තියෙන ඔක්කොම ටච් කරගෙන යන්න ඕන. හරි ඩීටේල්ඩ් මේ ඇනලොග් සිග්නල් එක. හැබැයි ස්ලෝ. ඒ කියන්නේ මම 60ට යන්න පටන් ගන්නකොටම මීටරේ 60 නෙමෙයි තියෙන්නේ ඊට තව කලින් ඒක 55 හරි එනවා තව. 60ට චුට්ටක් යද්දි තමයි 60ට සෙට් වෙන්නේ. ඩිජිටල් එකක් එහෙම නැහැ. ස්පීඩෝමීටර් එකම හිතන්නකො ඩිජිටල්. දැන් අපි වාහනේ යන්න පටන් ගත්තාම 0 1 2 3 4 කියලා වැඩි වෙන්නේ නැහැ ඒකේ. ඒක එකපාර අපි යන්න ගත්තාම බිංදුව තියෙනවා එකපාර 5 විතර වැටෙනවා ඊට 12 වැටෙනවා නේද? එහෙමනේ වැටෙන්නේ ඒකේ. 20 වැටිලා 30 වැටිලා එහෙම වැටෙනවා. වැටලා දැන් අපි 60ට යනකොට ඒකේ හරියටම 60යි කියලා තියෙනවා. හරියට ඇනලොග් තර්මෝමීටර් එකකුයි ඩිජිටල් තර්මෝමීටර් එකකුයි වගේ. ඇනලොග් තර්මෝමීටර් එකේ රීඩින් කියව ගන්න හරි අමාරුයි අපිට. අපි එහෙට මෙහෙට කරකවල බලලා තමයි ඒකේ රීඩින් කියවගන්නේ. ඒ කියවුවත් ටෙම්පරේචර් එක හරියටම නැති වෙන්න පුළුවන්. හැබැයි ඩිජිටල් එකේ හරියටම ඉලක්කම් වලින් එක පෙන්නනවා. දැන් ඩිජිටල් ගොඩක් වෙලාවට කම්පියුටර් වලට පාවිච්චි කරනවා. ඇනලොග් පාවිච්චි කරන්නේ ෆිසිකල් එන්වයරන්මන්ට් එකේ තියෙන එක එක මෙෂර්මන්ට් මයින්ඩ්. ස්පීඩ්, වින්ඩ් ස්පීඩ් බලන්න, රේන්ෆෝල් බලන්න, ටෙම්පරේචර් ඔය වගේ දේවල් වලට ඇනලොග් පාවිච්චි කරන්නේ. එහෙනම් topic එක classification of computer according to technology. First one, analog computers. Use analog signals to measure environmental parameters such as speed, pressure, temperature, rainfall, etc. Second one, digital computers. Digital computers. The computers used by us in day-to-day life are called digital computers.
දැන් මේ දෙක කම්බයින් වුණාම මොකද වෙන්නේ? ඇනලොග් ඩිජිටල් දෙකම කම්බයින් වුණාම. එතකොට දැන් ස්පීඩෝමීටර් තියෙනවනේ. ඇනලොග් විදිහටත් මීටර් පෙන්නනවා ඒකෙම ඩිජිටල් ස්ක්‍රීන් එකකුත් තියෙනවා. එහෙම නැත්නම් රිස් වොච් එකක් ගන්නකො රිස් වොච් තියෙනවා දැකලා තියෙනවනේ. රිස් වොච් එකේ ඇනලොග් විදිහටත් මෙහෙම පෙන්නනවා ඒකම බෑග්ග්‍රවුන්ඩ් එකේ ඩිජිටල් ස්ක්‍රීන් එකකුත් තියෙනවා. දැකලා ඇතිනේ ඔයගොල්ලෝ. රිස් වොච් තියෙනවා ඒ වගේ. ඉතින් ඒවා හයිබ්‍රිඩ් දෙකම තියෙන ඒවා. දැන් වෙහිකල් ආවේ. වෙහිකල් ආව මෙකැනිසම් ටෙක්නොලොජි එකක් එක්ක තියෙන වෙහිකල් තිබුණා ඉස්සර මෙකැනිකල් වෙහිකල්. දැන් තාමත් මිනිස්සු පාවිච්චි කරන්නේ ඒ වගේමනේ. ඊළඟට සමහර අය ඉලෙක්ට්‍රික් වෙහිකල් හැදුවා. හරිද? ඒක එතකොට බැටරි පවර් වලින් දුවන්නේ. එතකොට ඒක ඉලෙක්ට්‍රොනික සර්කිට් ඒ වගේ ඉලෙක්ට්‍රොනික. මේ දෙකම එකට කරලා සමහරව හැදුවා. ඒවට තමයි හයිබ්‍රිඩ් කියලා කියන්නේ. ඒක තව ටෙක්නොලොජි එකක්. එහෙනම් එහෙම කම්පියුටර් කැටගරි එකකුත් තියෙනවා. හයිබ්‍රිඩ් කම්පියුටර් ඊළඟ ටොපික් එක. The combination of analog and digital technology is called digital computers. Combination of analog and digital is called hybrid computers. The ECG machine, vehicle diagnosis machine, wheel alignment වගේ ඒවා තියෙන්නේ. Vehicle diagnosis machine are example for hybrid computers. ඊළඟට මම කිව්වා තව classification එකක් ගැන අපිට කතා කරන්න පුළුවන් කියලා. මොකද්ද? Classification of computer according to purpose. භාවිතය අනුව. Classification of computer according to purpose. Purpose එක බැලුවම අපිට හම්බ වෙනවා general purpose, special purpose කියලා computer category දෙකක්. General purpose කියන්නේ මේ ඕන වැඩකට පාවිච්චි කරනවා කියන අදහස. Special purpose කියන්නේ විශේෂ වැඩවලට තියෙන ඒවා. දැන් අපි දන්න අපේ කම්පියුටර් මොනවද එතකොට? General purpose. ඇයි අපි එවන් සින්දුත් අහනවා, movies බලනවා, game play කරනවා, educational activities කරනවා, නේද? office work කරනවා, ඔක්කොම කරනවා. එතකොට මොනවද ඒවා? General purpose. මොනවද special purpose කියන්නේ? එතකොට specific task එකක් තියෙනවා. දැන් ATM machine එකට ගිහිල්ලා සින්දු අහන්න බෑනේ අපිට. නේද? ඒකෙන් cash withdraw deposit එච්චරයි. ඒක කම්පියුටරයක් වුණාට අපි ඒකට එන්ටර්ටේන්මන්ට් වැඩ කරන්න බෑ. එතන ගිහිල්ලා ඕනනම් ඒගොල්ලොන්ගේ අර තීම් සෝං එක අහන් ඉන්න පුළුවන් එච්චර. ඒ ටාස්ක් එකේ තියෙන එකක් ඒගොල්ලොන්ගේ. ඒවා ස්පෙෂල් ටාස්ක්. එහෙනම් පළවෙනි ටොපික් එක general purpose computer. This computer is designed to be able to carry out many different tasks. Example, desktop computer, laptop computer හැම එකක්ම ගන්න පුළුවන් අපිට. ඊළඟ කැටගරි එක special purpose computer. විශේෂ වැඩවලට හදලා තියෙනවා කියන අදහස. These computers are designed to be task specific and most of the times their job is to solve one particular problem. Example, ATM machine. Right, classification වලින් පස්සේ අපිට කතා කරන්න තියෙන ඊළඟ ටොපික් එක තමයි functions of a computer system. computer system එකක තියෙන function මොනවද? දැන් computer system එකක් ගත්තාම computer system එකක් කොයි වගේ වෙන්න ඕනද කියන එක ගැන අපි පළවෙනි පාඩමේදී චුට්ටක් කතා කරා. computer system එක input process output තියෙන්න ඕන. එතකොට ඒක system එකක්. ඒක තමයි ICT වල abstract model එක. input තියෙන්න ඕන, process තියෙන්න ඕන, output තියෙන්න ඕන. දැන් input process output තියෙන computer system එකක්
ෆිසිකල් කම්පියුටර් එකක් විදිහට ඩිසයින් වෙනකොට තව ඒකට ගොඩක් ಜಾති එකතු වෙන්නත් ඕන. ඉතින් චාල්ස් බැබේජ්ගේ කන්සෙප්ට් එකේදී අපි දැක්කේ ඔය ඉන්පුට් ප්‍රොසෙස් අවුට්පුට් කියන කන්සෙප්ට් එක තිබ්බ කියලා. හැබැයි ජෝන් වොන් නිව්මන්ගේ කන්සෙප්ට් එකත් එක්ක අපි ජෝන් වොන් නිව්මන්ට තමයි කියන්නේ ෆාදර් ඔෆ් මොඩර්න් කම්පියුටර්. මේ කාලේ තියෙන කම්පියුටර් වල කන්සෙප්ට් එක වොන් නිව්මන්ගේ කන්සෙප්ට් එක. මොකක්ද එයාගේ කන්සෙප්ට් එක? first stored program computer. දේවල් ස්ටෝර් කරගන්න පුළුවන් එයාගේ කම්පියුටර් එකට. එතකොට එයා කියපු විදිහට කම්පියුටර් එකක interdependent components පහක් තියෙන්න ඕන කියලා කියනවා. ඒ පහ තමයි අපි මේ කම්පියුටර් වල component විදිහට ඉගෙන ගන්න. දැන් මේ පහ කොහොමද ෆන්ක්ෂන් වෙන්න ඕන කම්පියුටර් එකක් ඇතුලේ? මොනවාද මේ පහ? එකක් අපිට input device කියලා කතා කරන්න පුළුවන්. මේ පැත්තේ තියෙනවා input device. මේ පැත්තේ තියෙනවා output device. ඔයගොල්ලෝගේ ටෙක්ස්ට් බුක් එකේ තියෙනවා මේ ඩයග්‍රෑම් එක. මම ඒකේ උඩයට පොඩ්ඩක් මාරු කරලා අඳින්නේ. එහෙම ප්‍රශ්නයක් නැහැ. ඔයගොල්ලෝගේ ටෙක්ස්ට් බුක් එකේ බලන්න page number 36 ඩයග්‍රෑම් එකක් තියෙනවා. මේ input output device එකම ආයේ කනෙක්ට් වෙන device එකක් තමයි processing unit එක. හරි. main device එකක් processing unit එක. central processing unit කියලාත් කියනවා අපි CPU. මේක ඇතුලේ component තුනක් තියෙනවා. central processing unit එක ඇතුලේ component තුනක් තියෙනවා. එකක් control unit CU, අනික ALU arithmetic and logic unit, අනික register. ඒත් එක්කම මේ කම්පියුටර් සිස්ටම් එකක තව මේන් මෙමරි එක ගැන කතා කරන්න වෙනවා. මොකද වොන් නිව්මන්ගේ කන්සෙප්ට් එකේ තමයි ඔය මෙමරි ඇන්ඩ් ස්ටෝරේජ් ගැන කතා කරන්නේ. මෙමරි ඒ වගේම ස්ටෝරේජ් නැත්නම් සෙකන්ඩරි මෙමරි එක ගැන කතා කරන්න වෙනවා. ඔන්න ඔය කම්පොනන්ට් පහ තමයි අපිට කම්පියුටර් එකේ ෆන්ක්ෂන් වෙන හැටි බලන්න තියෙන්නේ. ඒකෙදි මම බ්ලූ ලයින් එකකින් බ්ලූ ලයින් ඇරෝස් වලින් පෙන්වන්නම් data flow කොහොමද තියෙන්නේ කියලා. රෙඩ් ලයින් ඩෑෂස් වලින් මම පෙන්වන්නම් command flow කොහොමද තියෙන්නේ කියලා. ටෙක්ස්ට් බුක් එකේ command line වලට කළු පාට line එකක් දීලා තියෙනවා red dashes තියෙන data වලට. ටෙක්ස්ට් බුක් එකක හරි මේ මං දැන් අඳින එක හරි කමක් නැහැ අඳ ගන්න ඕගොල්ලෝ. දැන් කොහොමද input output device අතර data flow යන්නේ? ඔයා මොනවා හරි data එකක් in කරාම ඒක යන්න ඕන main memory එකට. ඒ කියන්නේ අපේ RAM එකට. එතකොට main memory එකෙන් ඕන්නම් ඒවා store කරනවා ඕන්නම් ඒවා retrieve කරනවා දෙපැත්තටම කරනවා. processing වලට යන ඒවා main memory එකෙන් register through ALU එකට transfer කරනවා. ALU එක තමයි process කරන්නේ arithmetically and logically, then back to the main memory through registers. හරි. ඊළඟට main memory එක throughම තමයි output device වලට data යන්නේ. ඉතින් ඔය වැඩේදී මේ හැම device එකක්ම control වෙන්න ඕන properly. ඒ control වෙන්න ඕන control command control unit එකෙන් අනෙක් device වලට transfer කරනවා. ඒ කියන්නේ control unit එකෙන් control command input device වලට යවනවා. control device එකෙන් මේවා output device එකට යවනවා. එතන මම පිටිපස්සෙන් part එක තියනවා අඳිමු ඔහොම. හරි. ඊළඟට control unit එක මේ ALU එක control කරනවා. control unit එක memory registers control කරනවා. control unit එක memory device එක main memory එක control කරනවා. ඒ වගේම control unit එකෙන්
ස්ටෝරේජ් ඩිවයිස් උත් කන්ට්‍රෝල් වෙනවා. මෙන්න මේකට අපි කියනවා කම්පියුටර් එකේ බ්ලොක් ඩයග්‍රෑම් එක කියලා. මේ බ්ලොක් ඩයග්‍රෑම් එක ඔයාලට මතක තියෙන්න ඕන. මම ওই දෙපැත්ත දැන් පොතේ අර විදිහට තියෙන හින්දායි මේක මේ විදිහට ඇඳලා පෙන්වන්නේ. එතකොට කොයි පැත්තට ආවත් ඕගොල්ලන්ට ඩයග්‍රෑම් එක ඔළුවේ තියෙන්න ඕනනේ. ගොඩක් වෙලාවට බ්ලැන්ක් ෆිල් කරන්න මේ ඩයග්‍රෑම් එක එන්න පුළුවන්. අපි මේකට කියන්නේ බ්ලොක් ඩයග්‍රෑම් එක කියලා. හරි? ඒක මතක තියාගන්න මේක බ්ලොක් ඩයග්‍රෑම් එක. Topic එක function of a computer system. The main function of a computer system is to input data, process and store data, and produce useful information. Following block diagram of a computer system represent main function of a computer. ඔය diagram එක ඔතනට ඇඳ ගන්න ඕන. ඊළඟට අපේ topic එක තමයි basic physical components of a computer system. The basic physical components කියලා කිව්වහම ඔය පහ ගැන තමයි අපි කතා කරන්න ඕනේ. මේ diagram එකේ අපි දැක්ක input device තමයි main component එක. ඊළඟට output device තමයි ඊළඟ component එක. processing devices ගැන කතා කරන්න ඕන. memory and storage. ඔය පහ කතා කරාම අපිට computer එකේ තියෙන physical components කතා කරලා ඉවර කරන්න පුළුවන්. ඒතර සාමාන්‍යයෙන් computer system එකක තියෙන physical component විදිහට input devices කිව්වහම ඒක categorize වෙනවා තව devices ගොඩකට. output devices කිව්වහම එතන තව devices ගොඩක්. processing devices කිව්වහම එතන තව devices ගොඩක්. memories කිව්වහම memory categorization එකක් වෙනම තියෙනවා. storage කිව්වහම storage වෙනම. ඉතින් ඒ විදිහට අපිට classify කරන්න පුළුවන් devices වර්ග පහක්. topic එක basic physical components of a computer system. Paragraph. Input devices, output devices, processing devices, memory and storage devices are essential for the function of the computer system. එතකොට අපේ topic එක තමයි input devices. අපි input devices ගැන කතා කරන්න යන්නේ. ලියා ගන්න එකට. දැන් input devices කියන්නේ computer system එකකට data input කරන device. main device එක තමයි keyboard එක. ඕනම computer එකක keyboard තියෙනවා. දැන් අපි අර මේ චාල්ස් බැබේජ්ගේ concept එකෙන් පස්සේ දැකපු හැම computer එකකටම input devices තියෙනවා. චාල්ස් බැබේජ් තමයි input process output කියලා categorize කරේ. එතකන් දැන් abacus එක ගත්තත් abacus එකට input device එකක් කියලා external device එකක් නැහැ. හැබැයි චාල්ස් බැබේජ්ගේ concept එකට පස්සේ තිබ්බ හැම එකකම මොනවා හරි key panel එකක් හරි මොකක් හරි input කියලා තියෙනවා. එතකොට චාල්ස් බැබේජ්ගේ එකේ punch card එක තමයි input device එක. හැබැයි keyboard mouse කියලා જાතියක් අපි කතා කරා history එකේදී keyboard mouse වගේ දේවල් introduce කරලා දුන්නා කියලා. එදා ඉඳලා keyboard එක essential part එකක් input device වල. keyboard එකෙන් තමයි හැම data එකක්ම input කරන්නේ. mouse එක නැතත් keyboard එක ඕනනේ computer එකකට. mouse එක essential නෑ. දැන් අපිට keyboard වලින් 100%ම ඔක්කොම වැඩ ටික keyboard එකෙන් කරන්න පුළුවන් mouse එක නැතත්. ඒ වුණාට දැන් තියෙන අපේ operating system වල තියෙන appearance එකත් එක්ක mouse එක තියෙන්න ඕන. මොකද අපිට දේවල් select කරගන්න ඒවට mouse එක ගොඩක් lazy keyboard එකෙන් කරනවට වඩා. ඒ වුණාට keyboard එක තමයි main component එක. paragraph එක ලියා ගමු. Data and instructions are fed
to the computer system using input devices. There are many input devices are available. First one, keyboard. Paragraph එක. Keyboard is the most common input device of a computer. දැන් සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ ගාව තියෙන keyboard එක දිහා බලන්න. මේක ඉංග්‍රීසි අකුරු පටන් අරන් තියෙන්නේ කොහොමද? Q W E R T Y U I order එකට. හැම keyboard එකකම මෙන්න මේ order එක තියෙනවා. එතකොට keyboard එකක තියෙන මේ order එකට අපි කියනවා QWERTY keypad එක කියලා. හරිද? keyboard එකේ තියෙන මේ order එකට අපි කියනවා QWERTY කියන order එක හින්දා අපි මේවට කියන්නේ QWERTY keypad කියලා. එතකොට QWERTY කියන්නේ keyboard layout එකක්. හරි QWERTY keypad එකේදී keyboard එකේ ඉංග්‍රීසි අකුරු පටන් අරන් තියෙන්න ඕන QW. ඉතින් අපි ගාව තියෙන හැම keyboard එකකම මේ pattern එකට තමයි key තියෙන්නේ. අපි දැකලා නැහැනේ කවදාවත් ABCD පිළිවෙලට key තියෙන එක. මෙහෙම හදලා තියෙන්නේ type setting ලේසි වෙන්න. මොකද මේකට typewriter එකේ basic principle තමයි අරගෙන තියෙන්නේ. ඉතින් keyboard එක ගත්තාම keyboard එකේ තියෙන keys categorize වෙනවා කියලා ඔයගොල්ලෝගේ textbook එකේ diagram එකක් දීලා තියෙනවා. ඒකෙදි function key තියෙනවා, numeric key තියෙනවා, alphabetical නැත්නම් typing keys කියලා තියෙනවා, control key තියෙනවා, special key කියලා තියෙනවා. ඒතර keyboard එකේ තියෙන ඔන්න ඔය keys ටික තමයි අපි මතක තියාගන්න identify කරගන්න ඕන. ඉතින් සාමාන්‍යයෙන් අපි ගත්තොත් keyboard එකක ඔය keys ටික තමයි තියෙන්නේ. ඊට අමතරව සමහර keyboard වල ඔයගොල්ලෝ දැකලා ඇති උඩින් තියෙනවා play කරන ඒවා, stop කරන ඒවා, volume key වගේ key set එකක් තව එනවා. ඒවට අපි කියනවා multimedia key කියලා. එතකොට අපි පාවිච්චි කරන normal keyboard එකක සාමාන්‍යයෙන් keys 100ක ඉඳලා 101 විතර ඉඳලා 108 වෙනකන් keys තියෙනවා. හැබැයි multimedia keyboard එකක keys 120ක් විතර වගේ තියෙන්න පුළුවන්. ඒවා වෙනස් වෙනවා. ඉතින් basic keyboard එක සාමාන්‍යයෙන් key 101 108 වගේ අතර ප්‍රමාණයක් තියෙන එක තමයි standard keyboard කියලා කියන්නේ. ලියා ගන්න. Keyboard provides different type of keys for additional functions. They are first one type in keys. type in keys කියන්නේ A to Z අපි ඒවට කියනවා alpha numeric keys කියලා. alphabetical key කියලාත් කියනවා. type in key හරි? එතකොට type in key වල A to Z key set එකක්ම තියෙනවා. type in key. ඊළඟට numeric keys. දැන් laptop වල නම් හැම laptop එකේම full keyboard එක දකින්නේ නැහනේ අපි. ඒකේ එතකොට අර දකුණු පැත්තේ තියෙන numeric keypad එක නැහැ. හැබැයි desktop computer වල අපි පාවිච්චි කරන keyboard එකේ තියෙන ওই numeric keypad එක. එතකොට numeric keys කියලා ඒ set එකට කියනවා. numeric key from 0 to 9 ඊට පස්සේ addition, subtraction, multiplication, division, dot ඒ වගේ දේවල් ටික එතන තියෙනවා. ඔය numeric keypad එක වෙනම ඕනනම් ගන්නත් තියෙනවා. දැන් calculation විතරක්ම කරන කෙනෙකුට ඒ keypad එක විතරක් ගන්න තියෙනවා. ගේමින් කරන අයට keyboard එක තියෙනවා අර WASD ටිකයි arrow key ටිකයි control shift ටිකයි විතරක් දාලා හදපු පොඩි keyboard එහෙම ගන්න තියෙනවා ගේමින් වලට. ඒ විදිහට keyboard category එහෙම key වර්ග තියෙනවා. ඊළඟට control keys කියලා key category එකක් තියෙනවා. controlling වලට පාවිච්චි කරන keys වලට තමයි control key කියලා කියන්නේ. ඒතර CTRL, ALT, enter, arrow keys, delete අන්න ඒවට අපි කියන්නේ control key කියලා. අපිට control කරන්න තියෙන key. special key කියලා තියෙනවා. මේ key වලින් අපි special function enable කරගන්නවා. ඔය tab එක, caps lock, ඊළඟට num lock, print screen ඒවට අපි කියන්නේ special key කියලා. ඊළඟට function key කියලා තියෙනවා from F1 to F12. function key from F1 to F12. ඔය විදිහට තමයි keyboard එකේ keys
අයිඩෙන්ටිෆයි කරන්න වෙන්නේ අපිට.